තේරවාදය කියන්නේ මොකද්ද? මේක අපි තේරුම්ගෙන ඉඳීම ඉතාම වැදගත්. ඒකට හේතුව තමයි තේරවාදය කියන එක ඇත්තටම අද පාවිච්චි වෙන ජනප්‍රිය යෙදුමක්. තේරවාදය කියන එක අද පාවිච්චි වෙන ජනප්‍රිය යෙදුමක්. මේ ජනප්‍රිය යෙදුම ඇතුලේ ඇත්තටම තේරවාදය කියන්නේ මොකද්ද කියන එක අපි විශ්ලේෂණය කරගන්න අවශ්‍යයි. ඇත්තටම තේරවාදය කියන්නේ මොකද්ද කියන එක අපි විශ්ලේෂණය කරගන්නට අවශ්‍යයි. ඒ තේරවාදය මොකද්ද කියන එක පිළිබඳව අපි විශ්ලේෂණය කරගන්නකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ප්‍රධාන වශයෙන්ම තේරවාදය කියන වචනය ත්‍රිපිටකයේ ඇතුලේ. තේරවාදය කියන වචනය ත්‍රිපිටකයේ ඇතුලේ දකින්නට පුළුවන්කම තියෙනවා කොහෙද? මේ පාසරාසි සූත්‍රයේ, මහා සච්චක සූත්‍රයේ, බෝධිරාජ කුමාර සූත්‍රය ආදී දෙහි දකින්න පුළුවන්කම තියෙනවා තේරවාදංච ඥානවාදංච කියන මේ දේ. තේරවාදංච ඥානවාදංච. එතකොට තේරවාදය කියලා කියන්නේ මොකද්ද? තේරවාදය කියන එකට විවිධ අර්ථකථන තිබෙනවා. තේරවාදය කියන එක හඳුන්වා දීමේදී තේරවාදයට විවිධ අර්ථකථන තිබෙනවා. තේරවාදයේදී දැන් තිර භාව කියලා කියන ස්ථිර භාවයට. ස්ථිර භාව කියලා කියනවා ස්ථිර භවට. එතකොට දැන් යම්කිසි වාදයක තිබෙන ඒ ස්ථිරව ගියපු කොටස නැතිනම් එහි තිබෙන හරය හඳුන්වනවා මේ තිර භාවයට ගිය කොටස තේරවාදයේ හැටියට හඳුන්වනවා. එතකොට මේ කියන තේරවාදයේ හිමි බුද්ධ දේශනාවට පමණක් නෙමෙයි. මේ කියන තේරවාදයේ හිමි බුද්ධ වචනයට පමණක් නෙමෙයි. මොකද මේ වචනේ පාවිච්චි වෙන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදී සත්‍ය හොයාගෙන යනකොට සත්‍ය මොකද්ද කියලා හොයාගෙන යනකොට ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ තාපසවරුන් ළඟට ගියා. ඔවුන් ළඟට බෝධිසත්වයන් වහන්සේ ගිහිල්ලා අන්න ඔවුන්ගේ ධර්ම විනය, ඔවුන් කියන ප්‍රකාශනය, ඔවුන්ගේ දර්ශනය ඉගෙන ගත්තා. අන්න ඒ ඔවුන්ගේ දර්ශනය ඉගෙනගත් අවස්ථාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පසුව දේශනා කරනකොට ඔවුන්ගේ තේරවාදංච ඥානවාදංච, ඔවුන්ගේ තේරවාදයත් ඥානවාදයත් ඉගෙන ගත්තා කියලා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනේ තමයි තේරවාදංච ඥානවාදංච කියන එක. එතකොට ඔවුන්ගේ තේරවාදයත් ඔවුන්ගේ ඥානවාදයත්. එතකොට මේ කියන තේරවාදය අද අපි තේරවාදයි කියලා කියන තේරවාදය නෙමෙයි. මේ ඔවුන්ගේ ස්ථාවරත්වයට ගියපු ඔවුන්ගේ වාදය. මේ ඔවුන්ගේ ස්ථාවරත්වයට ගියපු ඔවුන්ගේ වාදය. ඥානවාදය කියනකොට ඔවුන් රැස් කරගත්ත ඔවුන්ගේ ඥානය. ඔවුන් රැස් කරගත්ත ඔවුන්ගේ ඥානය තමයි ඥානවාදය කියලා කියන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ ස්ථිරව ගියපු වාදයත් ඔවුන්ගේ ඥානවාදයත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදී ඉගෙන ගත්තා. එතකොට මේ වගේ සූත්‍ර දේශනාවන් තුළ අපිට දකින්නට ලැබෙන මේ තේරවාද ඥානවාද කියන එක අර්ථය අපි විමසා බලනකොට එතකොට අපිට හඳුනා ගන්නට පුළුවන් ඒ තේරවාදය අද අපි කතා කරන තේරවාදය නෙමෙයි. ඒ තේරවාදය ඔවුන්ට අදාළ වෙන තේරවාදයක් හැටියට. ඔය තේරවාදය ගැන අපිට අර්ථකථන කරන්නට පුළුවන් එක ආකාරයක්. තේරවාදය කියන වචනේ යෙදিলা තියෙන එක තැන. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන් ඊළඟට තේරවාදය කියන එක යෙදিলা තිබෙන තව තැනක්. ඒ තමයි සීහලට්ඨ කතං සුත්තා තේරවාදංච සබ්බසෝ ධම්මස්සාමිස්ස ඒසෝව අදිප්පායෝති නිච්ඡය කියලා මේ විදිහට ගාථාවක් විසුද්ධිමග්ග නිදාන කතාවෙහි අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට සීහලට්ඨ කතං සුත්තා තේරවාදංච සබ්බසෝ මෙතන තේරවාදය කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනම. එතකොට සීහලට්ඨ කතාව සහ තේරවාදංච සබ්බසෝ සියලු ඌ තේරවාදය. එතකොට දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපිට එහි පාලියෙන් තිබුණ ධර්මය අපේ ලංකාවේ අයට සීහල භාෂාවෙන් ඉගෙනුවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සූත්‍රයන් පිළිබඳව විස්තරිත දේශනාව දේශනා කළේ මොන භාෂාවෙන්ද? සිංහල භාෂාවෙන්. ඒක සමීප ලක්ෂණ තිබුණ භාෂායේ යුගයේ වෙනකොට එතකොට සිංහල භාෂාවෙන් තමයි විස්තර කරන්නට යෙදුනේ. ඒ නිසා ඒ විස්තරිත දේශනාව තමයි අපේ අර්ථකථන සම්ප්‍රදාය බවට පත් උනේ. ඒ අර්ථකථන සම්ප්‍රදාය එතකොට අර සංගායනාවන්ගෙන් පැවතමින් ආපු අර්ථකථන සම්ප්‍රදාය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඉගැන්වුවේ කාටද? අපේ ලංකාවේ වික්ෂුන් වහන්සේලාට. උන්වහන්සේලා දරාගෙන ආවේ ඒ අර්ථකථන සම්ප්‍රදාය. අන්න ඒ අර්ථකථන සම්ප්‍රදාය දරාගෙන එනකොට
ඒ අර්ථකථන සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන්ම හැඳින්වුවා සීහලට්ට කතන් කියලා. සීහලට්ට කතාව කියලා. මොන අර්ථකථන සම්ප්‍රදායද? මිහිඳු මහරහතන් වහන්සේ විසින් පවත්වාගෙන ආපු අර්ථකථන සම්ප්‍රදාය. දැන් මම මුලින් කිව්වනේ ධර්මය සංගායනාවට නැගුවා කියලා පළවෙනි ධර්ම සංගායනාවට. එතකොට පළවෙනි ධර්ම සංගායනාවට ධර්මයේ නගද්දී ඔය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු විස්තරිත සූත්‍ර ඒ හැම දෙයක්ම ඒ විදිහට නෙමෙයි ඔය සූත්‍ර පිටකයේ තුල සූත්‍ර විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාව අරගන්නකෝ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය. දිව්‍ය ලෝකේ විස්තර කතා ටික අතහරින්නකෝ. ඒ අවස්ථාවේ සිද්ධ වෙච්ච කාරණාවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විග්‍රහ වෙන ඒ පළමු කාරණා ටික විතරක් ගන්නකෝ නිදාන කතාවේ කොටස් ටිකත් අයින් කරලා. එතකොට බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් සඳහා දේශනා කළේ එච්චරද ධර්මයේ කියලා. නෑ ඊට වඩා බොහොම පැහැදිලි ලෙස බෙදා දක්වමින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. එතකොට ඒ දේශනාවේ සංක්ෂේපය අපිට දරාගෙන ඉන්න පුළුවන් වෙන විදිහට සංක්ෂේපය තමයි අපිට චතුරාර්ය සත්‍ය විග්‍රහය මේ දේශනාව තුළ සූත්‍රය තුල අද දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ විදිහට අද සූත්‍ර පිටකය කියලා අපිට දකින්න ලැබිලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළපු අර මහා විස්තරිත දේශනාව බොහොම සාරාංශගත කරපු මහරහතන් වහන්සේලා විසින් සාරාංශගත කරපු දේ. එහෙනම් ඊට වඩා ඒකේ විස්තර තියෙනවා. ඒ සූත්‍රයට අදාළව ඒ සූත්‍රය කොහොමද විග්‍රහ කරන්න කියලා ඒකට තියෙනවා අර්ථකථනයක්. ඒකට තියෙනවා විග්‍රහයක්. දැන් මම කරන දේශනාව කෙනෙක් අහගෙන ඉඳලා ඒ දේශනාවේ කෙටි සටහනක් හදලා මෙන්න මේකයි අද දවසේදී කරපු දේශනාව කියලා ඒ කෙටි සටහන හදලා ඉදිරිපත් කරනවා. එතකොට ඒ කෙටි සටහනට අනුව අහගෙන හිටපු කෙනා දන්නවා මේක විස්තර කළේ මේ පරයයන් ඔස්සේ ගිහිල්ලා මේක විස්තර කළේ කියලා. එතකොට මේ ඔක්කොම විස්තරය මෙතන අදාළ ඇතුළත් කරලා නැහැ. අන්න ඒ වගේ දෙයක් සිද්ධ වුණා. එතකොට එහි ඇතුළත් නොවුණු අනිකුත් අවශේෂ මහා විස්තරය කොහෙන්ද අරගෙන ආවේ? ඒක අරගෙන ආවේ පෙළ දිහා බලාගෙන එහි අර්ථකථනය කියවීමට සමර්ථ මහරහතන් වහන්සේලා අතින් තමයි ඒක පරම්පරාවෙන් පරම්පරාවට ආවේ. එතකොට තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ විස්තරාර්ථ සහිතව ධර්මය අපිට ලැබුණේ. එතකොට අපිට ත්‍රිපිටකයේ විදිහට පෙළක් වෙනම ලැබුණා. ඒ පෙළ විග්‍රහ කරන අර්ථකථන සම්ප්‍රදායක් ලැබුණා. අන්නේ ඒ අර්ථකථන සම්ප්‍රදාය මිහිඳු මහරහතන් වහන්සේ අපිට ඉගැන්වුවේ සිංහල භාෂාවෙන්. ඒ සිංහල භාෂාවෙන් ලියපු තිබ්බ අර්ථකථනයන් අපිට දකින්න පුළුවන්කම තියෙන මොකක් කියලාද? සීහලට්ට කතා කියලා. සීහලට්ට කතා. එතකොට සීහලට්ට කතා කියලා තියෙනකොට එහෙනම් මොකද්ද මේ ථේරවාදය? සීහලට්ට කතා වෙනම යනකොට ථේරවාදය වෙනම යනවා. මොකද්ද ථේරවාදය? යම් කිසි ධර්ම කාරණාවක් පිළිබඳව ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන තෙරුන් වහන්සේලා විසින් ඒ පිළිබඳව ලබා දුන්නු විනිශ්චය සහ අදහස්. ත්‍රිපිටක චූලාභයේ තෙරුන් වහන්සේ මෙතනදී මෙහෙම කියනවා. එහෙම දේවල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ත්‍රිපිටක චූලාභයේ තෙරුන් වහන්සේ මෙන්න මේ විදිහට මේ කාරණාව විග්‍රහ කරනවා. එතකොට ඒක ත්‍රිපිටක චූලාභයේ තෙරුන් වහන්සේගේ විස්තරයනේ. ත්‍රිපිටකයේ චූලාභයේ තෙරුන් වහන්සේගේ විස්තරය තමයි ඒක. එතකොට ඒක උන්වහන්සේගේ විස්තරය. අන්න ඒක හැඳින්වුවා මොකක් කියලාද? ථේරවාදය. තෙරුන් වහන්සේලාගේ යම් වාදයක් වේ නම් ඒක හැඳින්වුවා මොකක් කියලාද? ථේරවාදය කියලා. එතකොට ථේරවාදය කියලා කියන්නේ මොකද්ද? මේ විග්‍රහයට අනුව බුද්ධ වචනයේද ථේරවාදය? නෑ, තෙරුන් වහන්සේලා දක්වපු අදහස්. එතකොට ඒක අට කතාවක් නෙමෙයි, අට කතාවටත් වඩා පහළින් තියෙන දෙයක් තමයි ථේරවාදය කියලා කියන්නේ. අට කතාව ඊට වඩා දල්හීකృత දෙයක්, දැඩි දෙයක්. එතකොට ථේරවාදයයි අට කතාවයි කියන්නේ එතකොට එතනදී දෙකක්. එකක් නෙමෙයි, ථේරවාදයයි අට කතාවයි කියන්නේ මෙතනදී දෙකක්. ඊට පස්සේ මෙතන දකින්නට පුළුවන්කම තියෙනවා සමන්තපාසාදිකාවේ ඊට වඩා වෙනස් තවත් දෙයක්. අපිට සුත්තන්තාභිධම්ම විනයට්ට කතාසු ආගතෝ සබ්බෝපි ථේරවාදෝ අත්තනෝ මතිනාම. එතකොට එතන දක්වන්නේ මොකද්ද? සුත්තන්තාභිධම්ම විනයට්ට කතාසු. සූත්‍ර, අභිධර්ම, විනය කියන අට කතාවන්හි පැමිණියා වූ සබ්බෝපි ථේරවාදෝ සියලු තෙරුන් වහන්සේලාගේ වාදය
අත්තනෝමති නාම. ඒවා ඔක්කොම අත්තනෝමති. ඒවා ඔක්කොටම කියන්නේ මොකක් කියලාද? අත්තනෝමති. දැන් ඒ අට කතාවන් වල සූත්‍ර අභිධර්ම විනය අටුවාවන් වල දක්වනවා මේ තෙරුන් වහන්සේගේ අදහස මේ තෙරුන් වහන්සේගේ අදහස කියලා දක්වනවා. එතකොට මේ දේවල් මොනවද? මේ දේවල් ඔක්කොම අත්තනෝමති. අත්තනෝමති සබ්බ දුබ්බල. අත්තනෝමති කියන එක මොකද්ද? ਸਰව දුර්වලයි. හැම අතින්ම දුර්වලයි. පුද්ගලයෙකුගේ එක කෙනෙකුගේ මතය දුර්වල දෙයක් හැටියට තමයි ධර්මයේහි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ වචනය අපිට දකින්න පුළුවන්කම තියෙනවා සුත්ත, සුත්තානුලෝම, ආචාර්යවාද, අත්තනෝමත කියලා. සුත්ත කියලා කියන්නේ මොනවාද? අපි ගත්තොත් සුත්ත, සුත්තානුලෝම, ආචාර්යවාද, අත්තනෝමති. එතකොට මෙතන පළවෙනි එක සුත්ත සූත්‍රය. සූත්‍රය කියලා කියන්නේ මොකද්ද? අර සූත්‍ර පිටකේ නෙමෙයි මෙතනදී සූත්‍ර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය කියන ඔක්කොම තමයි සූත්‍ර කියලා කියන්නේ. එතකොට සුත්ත කියන වචනය වෙනම විග්‍රහ කරන්න තියෙන එකක්. සුත්ත කියලා කියනකොට එක තැනකදී සූත්‍ර පිටකය ගත්තට තව තැනකදී සියලුම ධර්මය ඇතුළත් කළ හැකි වචනයක්. මොකද මේක හරියට ඇමුණුමක් වගේ මුළු සමස්ත බුද්ධ වචනේම ඇමුණුම තමයි සූත්‍රය. ඒ නිසා සුත්ත කියලා කියන්නේ ත්‍රිපිටකයට. සුත්තානුලෝම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇතම් කරුණු දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ සමහර කරුණු දේශනා කළා නැහැ. හැබැයි සූත්‍රයේ තියෙන කාරණාවට අනුලොම් වන දේවල් තියෙනවා. ඒක ගැලපෙනවා සූත්‍ර දෙකක් අතර ගලපා අපි ගනු ලබන නිගමනය සූත්‍රයන් අතර තියෙන කරුණු අනුව එතම ටික සුත්තානුලෝම. සූත්‍රයට අනුලෝම. සූත්‍රයට ගැලපෙනවා. ඒකට කියන අනුලෝම දෙය කියලා. ඒ තමයි සුත්තානුලෝමය. තුන්වෙනි කරුණ ආචාර්යවාද. ආචාර්යවාද කියලා කියන්නේ ආචාර්යවාදය. මොන ආචාර්යවාදයේද මේ කියන්නේ? මේ ආචාර්යවාදය කියලා කියන්නේ 500ක් මහරහතන් වහන්සේලා විසින් පළවෙනි ධර්ම සංගායනාවේදී අර විස්තරිත දේශනාව හැටියට තබන ලද වාදය. මේ සූත්‍රයේ අර්ථකථනය මෙන්න මේකයි කියලා විග්‍රහ කරපු විදිහ තමයි ආචාර්යවාදය කියලා කියන්නේ. එතකොට ආචාර්යවාද කියන්නේ මේ ථේරවාදය නෙමෙයි. ආචාර්යවාද කියන්නේ ථේරවාදය නෙමෙයි. ආචාර්යවාදය කියන්නේ මොකද්ද? ආචාර්යවාදය කියලා කියන්නේ 500ක් මහරහතන් වහන්සේලා විසින් අර සූත්‍රයන්ගේ විස්තරිත දේශනාව මේකයි කියලා මම කලින් කිව්වේ. අන්න ඒ විස්තරිතව තබන ලද සංග්‍රහ කරපු දේ තමයි ආචාර්යවාදය කියලා කියන්නේ. ඊට පස්සේ අත්තනෝමති. අත්තනෝමති කියලා කියන්නේ දැන් කිව්වා මොනවද අත්තනෝමති කියලා. තරුණහන්සේලා විසින් ඒ යම් යම් සන්දර්භයන්හි පැහැදිලි කරපු දහම් කරුණු ඒ දේවල් කියන මොකක් කියලාද? අත්තනෝමතිය කියලා. අත්තනෝමතිය තමයි මේ හතරෙන් දුර්වලම. අත්තනෝමතිය තමයි මේ හතරෙන් සුත්ත, සුත්තානුලෝම, ආචාර්යවාද, අත්තනෝමති කියන මේ හතරෙන් දුර්වලම අත්තනෝමතිය. මේ විදිහට කියනවා නම් ථේරවාදය. ඊට පස්සේ බලවත් දේ තමයි ආචාර්යවාදය, අට කතාව. ඊට පස්සේ ඒකට වැඩි බලවත් දේ තමයි සුත්තානුලෝමය. ඊට වැඩි බලවත් දේ තමයි සූත්‍රය. මේ විදිහට තමයි පිළිවෙලින් යන්නේ. කෙනෙක් සූත්‍රය අරගෙන කතා කරනවා, කෙනෙක් සුත්තානුලෝමය අරගෙන කතා කරනවා. මේ දෙක අතර ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේදී අපි ඉන්න ඕනේ කොතනද? සූත්‍රයේහි සිටිය යුතුයි, සුත්තානුලෝමයේහි නෙමෙයි. සූත්‍රයේහි සිටිය යුතුයි. කෙනෙක් සූත්‍රය අරගෙන කතා කරනවා, කෙනෙක් ආචාර්යවාදය අරගෙන කතා කරනවා. අපි ඉන්න ඕනේ කොතනද? සූත්‍රයේහි සිටිය යුතුයි ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් සූත්‍රය අත්තනෝමතිය කතා කරනවා. අපි ඉන්න ඕනේ සූත්‍රේ. කෙනෙක් සුත්තානුලෝමය අරගෙන කතා කරනවා, කෙනෙක් ආචාර්යවාදය අරගෙන කතා කරනවා. අපි ඉන්න ඕනේ මොකේද? සුත්තානුලෝමයේ සිටිය යුතුයි. කෙනෙක් ආචාර්යවාදය අරගෙන කතා කරනවා, තව කෙනෙක් අත්තනෝමතිය අරගෙන කතා කරනවා. අපි සිටිය යුත්තේ කොතනද? ආචාර්යවාදයේ සිටිය යුතුයි. අත්තනෝමතියෙහි නෙමෙයි. ওই විදිහට තමයි අපිට ධර්මය තේරුම් ගන්නට තියෙන ක්‍රමය. ධර්මයේ තේරුම් ගන්නට තියෙන ක්‍රමය. ඒකට යම් කිසි කෙනෙක් මේ කාරණාව මම කිව්වට පස්සේ මේක බොහොම වැරදි විදිහට සමහර අය අර්ථ අරගෙන තිබුණ පහුගිය කාලේදී. සුත්ත කියනකොට සූත්‍රයත් එක්ක යම් කිසි කෙනෙකුගේ අත්තනෝමතිය ගැලපෙනවා නම් කියලා කිව්වහම
අත්තනෝමතිය කියලා කියන්නේ එතකොට සූත්‍රයත් එක්ක ගැලපෙනවා නම් කියන එක දැන් තමයි යම්කිසි තෙරුණාංශ නමක් සූත්‍රයේ තියෙන දේම නම් කියලා තියෙන්නේ. ඒක සූත්‍රයේ ගණහිට යනවා මිසක ඒක අත්තනෝමතිය කියලා වෙනම දෙයක් ගණහිට යන්නේ නැහැ. එතකොට බලවත් විය යුත්තේ මොකද්ද? සූත්‍රය. ඔය කිව්ව කාරණාවේදී සමහර විටල තියෙන අර අත්තනෝමතිය තමයි බලවත් කියලා කිව්වේ කියලා කෙනෙකුට ඕන විදිහට මේකට තේරුම් දෙන්න පුළුවන්කම ලැබෙයි කියලා හිතලා තිබුණා. එතකොට මෙන්න මේ විදිහට එතකොට තේරවාදය කියන එක සියලු තේරවාදය මෙතනදී අපි හැඳින්වුවා මොකක් හැටියටද? අත්තනෝ මතිය හැටියට. ඒක දක්වන්නේ කොහෙද? සමන්තපාසාදිකා විනයට කතාවේ. එතකොට අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා කතාවත් වට කතාවේදී මේ විවිධ නිකායන් බෙදී යෑම පිළිබඳව දක්වනකොට තානි මහා සංඝිකෙහි සද්දින්ච හොಂತಿ මහා සංඝිකයන් සමග 6 කොටසකට බෙදලා යනවා. තස්මින් ඒව දුතියේ වස්සසතේ දෙවැනි අවුරුදු 100 දී තේරවාදතෝ භිජ්ජිත්වා ද්වේ ආචාර්යවාදා උපන්නා. තේරවාදයෙන් බිඳිලා ගිහිල්ලා ආචාර්යවාද දෙකක් වෙනම ඉපදුණා කියලා. එතකොට ඔන්න අපිට හම්බෙනවා තේරවාදය කියලා අලුත් දෙයක්. තේරවාදය කියලා අලුත් දෙයක්. මේ තේරවාදය මොකද්ද? මේ තේරවාදය යනු මේ තේරවාදය නෙමෙයි. මේ තේරවාදය කියලා කියන්නේ මේ තේරවාදය නෙමෙයි. මේ තේරවාදය මොකක්ද? මේ තේරවාදය යම් පිරිසක් හැඳින්වුවේ. මේ තේරවාදයේදී යම් පිරිසක් හැඳින්වුවේ. මේ තේරවාදී පිරිස කියලා යම් පිරිසක් හැඳින්වුවා. මේක ආචාර්යවාදයේ බිඳිලා ගියා කියලා කියන්නේ මේ අදහස දරාගත්ත යම් පිරිසක් හිටියා. ඒ පිරිස තමයි තේරවාදීන් හැටියට හැඳින්වුවේ. එතකොට යම් පිරිසකගේ අදහසක් තමයි මෙතන තේරවාදය. යම් පිරිසකගේ අදහසක්. එතකොට අන්නේ පිරිසට අදාළව තමයි අපි අද අපි තේරවාදීන් කියලා කියන්නේ. අපි තේරවාදීන් කියලා කියන්නේ මොකට අදාළවද? මේ යම් පිරිසක් පිළිබඳව හඳුන්වන දේ තමයි තේරවාදීන් කියලා කියන්නේ. තේරවාදී අපි පිළිගන්න විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නොකඩී අපි රැකගෙන ඉන්නේ තේරවාද සම්ප්‍රදාය විසින්. ඉතින් අන්නේ සම්ප්‍රදායන් විසින් ඒ විදිහට කියනවා. නමුත් තේරවාදීන් විසින් ආපු බවට ඉතිහාසගත කරුණවල ඉඳලම කියන්න පුළුවන්කම තියෙන නිසා අවිච්ඡින්න පැවැත්මක් හැටියට තේරවාදී අපි පිළිගන්නවා. එතකොට මෙන්න මේ තේරවාදය කියන දේ එතකොට අපිට දැන් මෙතනදී දකින්න පුළුවන්කම ලැබුණ මොකක් විදිහටද? තේරවාදය කියන එක යම් පිරිසක් හඳුන්වපු දෙයක් විදිහට. එතකොට දැන් අපි තේරවාද කීයක් දැක්කද? තේරවාද 3ක් හඳුනාගත්තා. පළවෙනි තේරවාදය මොකද්ද? ස්ථිර භාවයට ගියපු උන්ගේ වාදය. දෙවෙනි තේරවාදයේ බවට පත් වුණා තරුණහන්සේලාගේ අත්නෝමතිය. තුන්වෙනි තේරවාදයේ බවට පත් වුණා යම් කිසි පිරිසක් හඳුන්වපු දෙයට. යම් කිසි පිරිසක් හඳුන්වපු දෙයට. එතකොට අපිට මේ පිරිස පිළිබඳව කරපු හැඳින්වීම වගේම අපිට ඊළඟට හම්බෙනවා තව තේරවාදයේ පිරිස හඳුන්වපු භවයේදී තව තේරවාදයක්. එතකොට මේ තේරවාදය මොකද්ද? අර තුනේදී මම කියපු දෙවෙනි තේරවාදය. දෙවෙනි තේරවාදය. එතකොට මේ දෙවෙනි තේරවාදය තමයි මෙතන තේරවාදයේ හැටියට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ තරුණහන්සේලාගේ වාදය. එතකොට ත්‍රිපිටක චූලනාගත තේරෝතාව ආහ ත්‍රිපිටක චූලනාගත තෙරුණහන්සේ මෙහිම කියනවා සමාපත්තියා වික්ඛම්බන විමුක්ඛේන විමුක්ඛේන මග්ගේන සමුච්ඡේද විමුක්ඛේන විමුක්තෝති උබතෝ භාගේහි ද්වේ වාරේ විමුක්තෝති. උබතෝ භාග විමුක්ත පුද්ගලයා පිළිබඳව කතා කරනකොට මේ ත්‍රිපිටක චූලනාග තෙරුණහන්සේ එදා බොහොම ධර්මදර විනයදර තෙරුණහන්සේ නමක් බුද්ධඝෝෂ තෙරුණහන්සේ අටුවා සම්පාදනය කරන්නේ සමකාලීනව. උන්වහන්සේ මෙතනදී කියනවා සමාපත්තියා වික්ඛම්බන විමුක්ඛේන. සමාපත්තීන් විසින් විස්කම්බන වශයෙන් ඔබතෝ භාග කියන්නේ දෙපැත්තෙන් මිදුණා කියන එකනේ. එතකොට මොකද්ද දෙපැත්තෙන් මිදුණා කියලා කියන්නේ? කෙලස් ධර්මයන් සමාපත්තියා ධ්‍යාන සමාපත්තීන්ගෙන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කළා. මාර්ගයේ විදිහට සමුච්ඡේද විමුක්ෂයෙන් මාර්ගය කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ සමුච්ඡේද වශයෙන් කෙලස් ටිකක් දුරු කළා. සකුදාගාමී මාර්ගයෙන් සමුච්ඡේද වශයෙන් දුරු කළා. පළවෙනියට ධානයේ වඩලා ධාන උපදවලා දැන් ධාන උපදවලා නිවන් දකින්න පුළුවන් නේ. ධාන උපදවලා නිවන් දකින්න කෙනා
උබතෝ භාග විමුක්තයි. එයා පළවෙනියට ධ්‍යාන සමාපත්තීන් උපදවලා විස්කම්බන වශයෙන් తాවකාලිකව කෙලෙස් යට කළා. දෙවෙනියට මාර්ග වඩලා මොකද්ද කළේ? තව සමුච්ඡේද වශයෙන් සියල්ල සහ මුලින් නැති කළා. ත්‍රිපිටක මහා ධම්මරක්කිතත් තේරෝ. ත්‍රිපිටක මහා ධම්මරක්කිත තෙරුන් වහන්සේ නාම නිස්සිතකෝ ඒසෝති වත්වා. උබතෝ භාගය කියනකොට උබතෝ භාග කියන එකට දෙනවා තව අර්ථකථනයක්. මොකද්ද? උන්වහන්සේ කියනවා එක භාගයක් තමයි නාම නිස්සිතක බව. ඒකට උන්වහන්සේකට ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක් උදාහරණයක් හැටියට ගන්නවා පාරායන වගේ දකින්නට පුළුවන්කම තියෙන. එතකොට අච්චියතා වාත වේගේන කිත්තා අත්තම් ඵලේතින උපේති සංඛං එවම් මුනි නාම කායා විමුක්තෝ නාම කායා විමුක්තෝ නාම කයින් මිදුණා. එතකොට ඔන්න අර කොටස් දෙකකින් මිදුණා කියන උබතෝ භාග විමුක්තයි කියලා කියනවානේ. එතකොට ධම්මරක්කිත තෙරුන් වහන්සේ කියනවා උබතෝ භාග විමුක්තයි කියන එකෙන් එක විමුක්තියක් තමයි නාම කයින් මිදුණා කියන එක. එක විමුක්තියක් තමයි නාම කයින් මිදුණා කියන එක. ඊට පස්සේ නාම කායතෝච රූප කායතෝච සුවිමුත්තත්තා ඔබතෝ භාග විමුක්තිත්‍යා. නාම කයිනුත් මිදුණා රූප කයිනුත් මිදුණා කියන එකෙන් ඔබතෝ භාග විමුක්තයි කියලා කියනවා. නාම කයිනුත් මිදුණා රූප කයිනුත් මිදුණා කියන එකෙන් ඔබතෝ භාග විමුක්තයි කියලා පෙන්නනවා. දැන් මේ කතාව ඒ સંદર્ભයකට හරි. මේකේ වරදක් කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේකට මේක සමානුපාත වෙන දේවලුත් පෙන්වන්න පුළුවන් විසම වෙන දේවලුත් පෙන්වන්න පුළුවන්කම නමුත් තියෙනවා. ඊට පස්සේ ත්‍රිපිටක චූලා බෙහෙතෙරුන් වහන්සේ කියනවා සමාපත්තියා වික්ඛම්බන විමුක්ඛේන ඒකවාරං විමුක්තෝ මග්ගේන සමුච්ඡේද විමුක්ඛේන ඒකවාරං විමුක්තෝ තිබතෝ භාග විමුක්තෝ කියලා චූලා බෙහෙතෙරුන් වහන්සේ කියනවා සමාපත්තියෙන් විස්කම්බන වශයෙන් తాවකාලිකව දුරු කරනවා එක්වරක් දුරු කරනවා මාර්ගයෙන් සමුච්ඡේද විමුක්ෂයෙන් එක්වරක් දුරු කරනවා කියලා චූලා බෙහෙතෙරුන් වහන්සේ කියනවා. දැන් මේ කියන ප්‍රකාශනයන් දිහා අපිට බලනකොට මේ පුද්ගල පඤ්ඤාත් යට කතාවේ තියෙන්නේ මේ කරුණු අනුව තේරවාදය කියලා කියන්නේ මොකද්ද? මේ තෙරුන් වහන්සේලාගේ වාදය. එතකොට මේ වගේ වාද අපි බලනකොට සමහර තැන්වල තියෙන එකිනෙකට පරස්පරයි. සමහර වාද තෙරුන් වහන්සේලාගේ වාද එකිනෙකට පරස්පරයි. එක තෙරුන් වහන්සේ නමක් කියන එක හරිනම් අනිත් තෙරුන් වහන්සේ කියන එක වැරදි. ඒ විදිහේ තේරවාද අපට දකින්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අටකතා ලියවෙනකොට අපිට විශේෂයෙන්ම දකින්නට පුළුවන්කම තියෙනවා අටුවා පිළිබඳව කතා කිරීමේදී සිංහල අටකතා ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන අටකතාව හැටියට මහා අටකතාව. මහා අටකතාව. දෙවෙනි අටකතාව මහා පච්චරිය අටකතාව. තුන්වෙනි අටකතාව කුරුන්දි අටකතාව. එතකොට මහා අටකතාව තමයි බුදුගෝස තෙරුන් වහන්සේ කතා ශරීරයේ වශයෙන් තබා ගන්න. අටුවා ලියනකොට අද අපිට දකින්න තියෙන පාළි අටුවා සංග්‍රහ කරනකොට මහා අටකතාව තමයි මුල් කරගන්නේ. එතකොට මේ මහා අටකතාවෙත් මහා පච්චරිය අටකතාවෙත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා කුරුන්දි අටකතාවේ අදහසුත් බුද්ධඝෝෂ තෙරුන් වහන්සේගේ අටුවාවේ දකින්න පුළුවන්කම තියෙනවා. එක කරුණක් සම්බන්ධයෙන් ඇතැම් වෙලාවට මහා අටකතාවේ එකක් කියනවා, මහා පච්චරිය අටකතාවේ තව එකක් කියනවා, කුරුන්දි අටකතාවේ තව එකක් කියනවා. මේ අපිට අටුවාව කියලා අද අපිට ලැබිලා තියෙන දේ වෙනකොට එකෙන් කියන්නේ මේ අටකතාව කියන දේ වැරදි කියන එක නෙමෙයි. අටකතාව තුල ඇතුළත් වෙනවා මොනවද? අර අත්තනෝමති කියපු තේරවාදය ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විස්තරිත දේශනාව ඇතුළත් වෙනවා. මේ සියල්ලංගෙම සංග්‍රහයක් විදිහට අපිට අටකතාව දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට යම්කිසි විසදෘශතා මේවා ගැලපෙන්නේ නැත්නම් මේ තුනේ අදහස ඒ බුද්ධ වචනේ තියෙන නොගැලපීමක් නෙමෙයි. එතන මොකද්ද නොගැලපීමක් තියෙන්නේ? ඒ තෙරුන් වහන්සේලාගේ තේරවාදයේ තිබෙන නොගැලපීම. එතකොට ඇතන් ධර්ම කාරණා පිළිබඳව අපි විග්‍රහ කරගන්නකොට අපි අර අත්තනෝමතිය කියන තේරවාද ධර්ම સિદ્ધාන්තයට අනුව ඒක විස්තර කරන්න යනකොට ඒක අපි තේරවාදයේ හැටියට අරගෙන අපි තේරවාදය කියලා ගන්නෙ ත්‍රිපිටකයයි අටකතාවයි. දැන් අර පිරිසක් කියලා හැඳින්වන්නේ අපි තේරවාදී කියන එක. යම් පිරිසක් කියලා හැඳින්වන්නේ.
එතකොට මේ පිරිස දරාගත් ත්‍රිපිටකය, අට කතා, ටීකා සහ අර අත්නෝමති කියන මේ සියල්ලංගෙන්ම සංග්‍රහිත තේරවාදය කියන දේ ඉඳලා අපි ධර්මයේ විශ්ලේෂණය කරගන්නකොට ඒක ඇතුලේ හරි දෙයක් තියෙනවා, වැරදි දෙයක් තියෙනවා. හරි දෙයක් තියෙනවා, වැරදි දෙයක් තියෙනවා. විශේෂයෙන් විවිධ රටවල විවිධ අත්නෝමති. අපි ගත්තොත් බුරුමේ කියන රටේ ප්‍රධාන වශයෙන්ම තේරවාද ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරන විශේෂ අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙන රටක්. හැබැයි ඒ අධ්‍යාපන ක්‍රමවේදය තුළ අත්නෝමති තාමත් බහුල වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. තේරවාදයේ කියන දෙයට අත්නෝමතිය කියන දේ ප්‍රධාන වශයෙන් එකතු වෙලා තියෙනවා. ඔවුන් හඳුන්වනවා තේරවාදී පිරිස කියලා. හැබැයි තේරවාදී පිරිස කියලා ඔවුන් හැඳින්නුවට ඒ මතවාද ඇතුලේ හරි දේවල් සහ වැරදි දේවල් කියන හැමදේම සම්මිශ්‍රණයක් විදිහට තියෙනවා. ඒ සම්මිශ්‍රිත මතවාදය අපි සමස්ත බුද්ධ වචනයයි කියලා ගත්තොත් තේරවාදයේ යන බුදුරජාණන් වහන්සේගේ වචනයයි කියලා අර හරි දේත් වැරදි දේත් බුද්ධ වචනේ ඇතුළට දාලා අපි අර වැරදි දේත් බුදුරජාණන් වහන්සේගේ මුවට දැම්මොත් මොකද වෙන්නේ? එතකොට අපි බුදුරජාණන් වහන්සේ වැරදි දෙයක් ප්‍රකාශ කළ ආකාරයට අපි යනවා. එනිසා අපි තේරවාදයේ කියන භාවිතය පිළිබඳව කතා කරනකොට අපි තේරවාදයේ කුමක්ද කියන එක අපි විස්තර කරන ප්‍රස්තුතය ඇතුලේ තේරවාදයේ යන කුමක්ද කියන එක පිළිබඳව අපි හරියට විනිශ්චය කරගත යුතුයි. අපි යම් ධර්මකාරණාවක් විග්‍රහ කරනකොට මේක තේරවාද ධර්ම સિદ્ધාන්තයයි කියලා කියනවා නම් ඒ තේරවාද ධර්ම સિદ્ધාන්තය කියන එකෙන් අපි හඳුන්වන්නේ තේරවාදය කියන එකෙන් අපි හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනාවම නම් ඒකේ වැරදි දේවල් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ තේරවාදයේ බුද්ධ වචනයම නම් ඒකේ කිසිම විදිහකින් වැරදි දෙයක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි එක වෙලාවකදී තේරවාදයේ බුද්ධ වචනයයි කියනවා, තව අවස්ථාවකදී තේරවාද සංකල්පයන් වැරදි කියලා කියනවා. ඇතැම් අවස්ථාවල තේරවාද සංකල්ප වැරදි කියනවා. තව තැනකදී කියනවා තේරවාද සංකල්පය බුද්ධ වචනය. තව තැනකදී තේරවාද සංකල්පයේ තුල මෙන්න මෙබඳු කාරණා වැරදි මේ කාරණා මේ විදිහට විග්‍රහ වෙලා තියෙනවා කියලා යම් කිසි කරුණක් දක්වනවා. ඒ විදිහේ කරුණක් දැක්වුවාම අපි නොකියා කියලා තියෙන මොකද්ද? අර තේරවාදයේ වෙලාවකට අපි බුද්ධ වචනයයි කියලා බුද්ධ වචනය ඇතුලේ වැරදි දෙයක් තියෙනවා කියලා අනිත් පැත්තෙන් කතා කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ආචාර්යවාදයන්ගෙන් සම්මිශ්‍රව ගියපු මතවාදයන් යනු කුමක්ද? නිවැරදිව බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනය කුමක්ද කියන එක පිළිබඳව විනිශ්චය කරගත යුතුයි. හරියට ඒක විනිශ්චය කරගත යුතුයි. එහෙම නැත්නම් අපි අන්තිමේටම යන්නේ වෙනම තැනකට. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ තේරවාදයයි කියලා යමක් ඉගෙන ගන්නට නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ කුමක් කරන්නද? අපිට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රතිපදාව ඇතුලේ නිර්වාණය සහ නිර්වාණය ඉලක්කගත කරගත්ත මාර්ගය කුමක්ද කියන දේ පැහැදිලි කරගන්නට. අන්න ඒ දේ පැහැදිලි කරගෙන යන්න නම් අපිට හරියටම තේරුම් ගන්නට ඕනේ බුද්ධ වචනය මේකෙන් කුමක්ද කියන දේ නිවැරදිව පැහැදිලි කර ගැනීමෙහි ශක්්‍යතාවය අපි සතුව තිබිය යුතුයි. ඉතින් තේරවාදය පිළිබඳව අපි කතා කරනකොට අපිට තව දකින්න පුළුවන්කම තියෙනවා මේ විදිහට අත්නෝමති නාම තේරවාදෝ. එතකොට මේ විදිහට මේ තේරවාදය කියනකොට මේ ආකාරයෙන් ඊට පස්සේ තව විග්‍රහයන් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ දේශනාවේදී තවත් කරුණු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා තේරවාදයේ පිළිබඳව සහ ඊට පස්සේ විභංගයේ ළඟට විභංගයේහි බෙදී යෑම පිළිබඳව.